පිළිසතර ආරම්භ කරමු. මේ වෙලාවේ මේ ඕනෑම කර තිබෙන චරිතයක් සමග තමයි අද දවසේ අපි පිළිසදරේ යෙදෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ අද පුවත් වාර්තා පැලීමේදී හඳුනාගත හැකි ප්‍රධාන කරුණු දෙකක් තිබෙන. එකක් ඊයේ තිබ්බ විරෝධතාවය, අනෙක් කාරණාව කොහෙන් ගියත් තෙල් ප්‍රශ්න තමයි මතුවුනේ. තෙල් පිළිබඳව ගත්තහම ඊටම වගකිව යුතු රාජකාරියක් කාර්යභාරයක් පැවැරෙති තිබෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සමගයි අද සාකච්ඡාව. ආයිබෝන් සුබුදෑසන. ආයිබෝන්. මම ඉස්සල්ලාම ඔබෙන් අහන්න කැමතියි දැන් මේ අපි කලින් අහන්න ඕනේ කියලා සූදානම් කරගත්තු කාරණාවලට අමතරව මේ වෙනකොට ස්ට්‍රයික් එකක් පටන් අරගෙන තියෙන පිළිබඳව අපි දකිනවා අද පත්තර පව වාර්තා කරලා තියෙනවා මේ පෞද්ගලික බෞස හිමිකරුවන් ඊ රාත්‍රී සිට වර්ජනයේ යෙදෙන තෙල් ප්‍රවාහනේ. එතකොට මේ තියෙන ප්‍රශ්න මදිවට තවත් ලොකු අර්බුදයක් ගැටලුවක් මතුවලා තිනවා. 80ක් පමණ ඕන් තමයි මේ ප්‍රවාහන කටයුතු දෙන්නේ කියලා මදක මාධ්‍ය වාර්තා තුලම තියෙනවා. මේන් වන බලපෑම ගැන ඔබ මොකද කියන්නේ? කන්තෙල් නීතිගත සංස්ථාව සතු සහ LIOC සමාගම විසින් ආනයනය කරපු ඉන්ධන තොග බෙදාහැරීමේ කාර්යය සඳහා පෞද්ගලික බෞස හිමියන් තමයි විශාල ප්‍රමාණයක් අපි සේවය යොදවලා තියෙන්නේ. කොහොමනත් පසුගිය දින පැවතුණු වැඩි කරපු ඉන්ධන මිල වැඩිවීමත් සමග අත්වශයෙන්ම මිල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව බෞස හිමියන්ට ගෙවිය යුතු ගාස්තුවත් අපි වැඩි කළ යුතුයි. ඒ අනුව පසුගිය සඳුදා දවස් දින දෙකකට ප්‍රථම බෞස හිමියන් සමග ඔවුන් අපි වෙත දැනුවත් කරා. ඒ අනුව අපි මූලිකවම සාමාන්‍යයෙන් ඉන්ධන මිල වැඩිවීමත් සමග සහ මේ වර්තමානයේ ඩොලරය රුපියල් අවප්‍රමාණය වීමත් සමග කොටස් ගණනාවකට බෞසරේ ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි මූලිකව ඊයේ දවසේ අපේ කළමනාකාර අධ්‍යක්ෂවරයා බෞස හිමියන් සමග සාකච්ඡා කළා. ඔවුන් සමග ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධව ශනිකවම ඉතාමත් ඉක්මනින් අපි ඒක ලබා දෙන්න වහාම ක්‍රියාත්මක කරන වරදී මේ මිල ලබා දෙන්න එකඟතාවය ප්‍රකාශ කරලා තිබුණා. ඊට අමතරව මේකට බලපාන සමහරවල් ටයර් මිල අනිකුත් අංශ ගණනාවක් තියෙනවා මිල තීන්දුව කරන ඒවා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න ඕනේ කියන කාරණාව තමයි අපි ඉන්නේ. ඒ අනුව මම හිතන්නේ ඊයේ දිනේ ඔවුන් සමග කතා කරා. අද ඊයේ රාත්‍රියේ ඔවුන් එසේ ප්‍රකාශ කරත් මම හිතනවා අද දවසේ ඔවුන් ඒ සඳහා උන්ගේ රාජකාරී සඳහා එහෙම නැත්නම් උන්ගේ සේවාවන් ලබා දීමට සංස්ථාවේ කන්තෙල් තොග කවඩා පර්යන්තයේ එහෙම නැත්නම් ඒ බෙදාහැරීම් මධ්‍යස්ථාන වෙත ඔවුන් පැමිණේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි 60%ක වැඩිවීමක් තමයි උන් බලාපොරොත්තු වෙනවා කියන්නේ. අත් වශයෙන්ම ඔවුන්ගේ ඉල්ලීම 60%ක් කියලා තමයි මමත් පුවත්පතේ දැක්කා. අප ඒක 60%ක්ද 40ක්ද නැත්නම් 75ක්ද කියන එක සම්බන්ධව අපි බලන්න ඕන සාකච්ඡා කළා. අත් වශයෙන්ම දැන් දවස් දෙක දැන් මේක ආපු ගමම්ම රුපියල් අවප්‍රමාණය වුණා. අපි ඒක පිළිගන්න ඕන. ඒ අතරේ ඒ කොපමණ ප්‍රමාණයකින් ටයර් මිල වැඩි කරනවාද කියන එක සම්බන්ධව ටයර් කර්මාන්ත ශාලා හිමියෝ හෝ ආනයනය කරන්නම් තීන්දුව කළා නැහැ. ඉතින් ඒ මිල ගණන් අපිට මතකයි මීට දැන්ට මාස 6කට 8කට විතර වගේ කලින් අපි මේ අවුන්ගේ ගාස්තු වැඩි කිරීමක් කරා. ඒ ගාස්තු වැඩි කරන අවස්ථාවේදී අපි ඒක ටිකක් විශාල කාර්යභාරයක්. එක දවසෙන් ටයර් මිල අපි බෞසර් හිමියන් එහෙම බෞසර් ටැංගි රථ හිමියන්ටත් ඔවුන්ගේ ළඟත් අත්වශයෙන්ම මේ සම්බන්ධව නිවැරදි තොරතුරු නැහැ. ටයර් මිල කීයක් වැඩි වුණාද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔවුන් සමග වාඩිලා ඒක තමයි අපි හිතන්නේ ඒක සතියක විතර කාලයක් යයි මේ ප්‍රමාණය සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කරලා ඒක ඇතුලේ එන ඒ අනුව ඔවුන් ඉල්ලලා තියෙන ප්‍රමාණය හෝ ඒක සාකච්ඡාව ඇතුලේ හා තොරතුරු මත මේ මිල වැඩි කිරීම අනිවාර්යයෙන් අපි සිද්ධ කරන්න ඕන. අපි මේ කතා කරන මොහොත වෙනකොට අපේ රටේ තිබෙන තෙල් සංචිත ප්‍රමාණය කොච්චර ඔබට කියන්න පුළුවන්ද? කෙලිම පිළිතුරක් දෙන්න පුළුවන්ද මේ සම්බන්ධව? අපි සාමාන්‍යයෙන් අපේ රටේ මාසයකට අවශ්‍යතාවයක් තිබුණා මීට කලින් මුල් සාමාන්‍ය වසරකට දෙකකට ප්‍රථම දින 26කට පමණ පවත්වාගෙන ගියානේ. අපි සාමාන්‍ය මාසික අවශ්‍යතාවයක් පවත්වාගෙන ගියා. නමුත් ඒතත් පසුගිය කාලය තුල ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළ යාම හා විවිධ කාරණා නිසා මේ පවත්වාගෙන යන ප්‍රමාණය අත් වශයෙන්ම යම් ප්‍රමාණයකට අඩු වෙමින් පැවතුණා. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අපේ වර්තමානයේ මාර්තු මාසයේ සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් අත් වශයෙන්ම අවශ්‍යයි. පෙට්‍රල්
1,20,000ක් මෙට්‍රික් ටොන් 1,20,000ක් මේක මම කලින් තියෙන තත්ත්වෙත් එක ගණන් හදලා බැලුවොත් සාමාන්‍ය මෙට්‍රික් ටොන් 90,000ක් තිබුණේ දැන් ඒක 30,000කින් පමණ වැඩිලා තියෙනවා 1,20,000ක් අවශ්‍යයි. මේවා අපි සැලසුම් කරලා අපි ආනයනය කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව අපි ආනයනය කරලා තියෙනවා. දැන්ට අපි පසුගිය දැන් දින දෙකකට ප්‍රථම අපි පෙට්‍රල් නැවක් අපි ගොඩ බාලා අවසන් කරා. ඒ අනුව අපිට අවශ්‍ය පෙට්‍රල් ටොක දැනට තියෙනවා. ඊට අමතරව දැන් 17 අද 15 සහ 16 පෙට්‍රල් නැව තොගයක් තව පැමිණෙනවා. ඊට පස්සේ 21 22 තවත් පෙට්‍රල් තොගයක් එනවා. ඒ වගේ මේ මාසයට අවශ්‍ය තව දින 15යි තියෙන ඇත්ත වශයෙන්ම. ඔබ කලින් දවසක කිව්වා මේ නැව් ටික එක දිගට ආවා. ඒවට මුදල් ගෙවා ගැනීමේ යම් ප්‍රමාදයන් නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුනේ. කියන්නේ ඇනවුම් කරපුවා එක ළඟ පැමිණීම කියලා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද? මොකද දැන් තියෙන තත්ත්වය? නෑ අපි පසුගිය කාලය පුරා ඇත්ත වශයෙන්ම මේක පැමිණියේ ජනවාරි මාසයේදී. ජනවාරි මාසයේ වෙනකොට අපි ආනයනය කරන අපි සැලසුම් කරලා තිබුණු ආකාරයට අපිට ණයවර ලිපි කීපයක් විවෘත කරගන්න ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදය සතියක විතර පස්සට ගියාම ඒ කාලය තුල මුල් සතිය ඇතුලේ ඉන්න තිබුණු ප්‍රමාණය අර ඊළඟ සතියේ ගමන් කරන නිසා එතන තදබදයක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම දැනට මේ මොහොත වෙනකොට අපිට එහෙම නැව් මුහුදේ රඳවලා තබලා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දිනක දෙකක වෙනසක් අපේ තියෙනවා. නමුත් අපි ඒක කළමනාකරණය කරගෙන දැන් මේ වෙනකොට 14-15 ඒ කියන්නේ 15 ඊයේ දවසේ ගොඩ බාන තිබුණු නැව අපි අද දවසේ ගොඩ බාන සැලසුම් කරා. මොකද අපි පසුගිය දැනටමත් අපි අරගෙන තියෙන ඉන්ධන නැව් දැනටමත් ගොඩ බාමින් පවතින නිසා ඉන්ධන පිළිබඳ ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් නම් පේන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අවශ්‍ය ඉන්ධන තොග අපි සතුව තියෙනවා, රට තුල තියෙනවා. ඊට අමතරව ආනයනය කරපු ඉන්ධන තොගත් අපි අර දැනටමත් මේ සැලසුම අනුව අපිට මේ දින කීපය පුරා මේ සතිය පුරා දවස් 10ක් පුරා අපි ගොඩ බෑමේ කටයුතු සිද්ධ කරන්න අපිට කටයුතු සලසලා තියෙනවා. ඔබ කියන හැටියට ප්‍රශ්නයක් නෑ. ඇත්ත වශයෙන්ම නෑ. දැන් මට සාපේක්ෂව සපයන්න පුළුවන් ඉන්ධන තියෙනවා. හැබැයි දැනටත් මේ අපි මේ උදේ එනකොටත් පාන්දර දැක්කේ දිගු පෝලිම් තියෙනවා සමහර පිරෝම්හල් අසල. ඒ ඇයි කියන එකත් මට එකක් දැනගන්න ඕනේ. ඊළඟට දැන් මේ පෞද්ගලික බවුසර් හිමිකරුවන්ගේ වර්ජනීය ආදී නිසා තෙල් ප්‍රවාහනය වැඩිපුර සීමා වෙන්න පුළුවන් 80%ක්ම ඕනනම් මේ කටයුත්තේ දෙන්නේ. එතකොට මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න බැරිද? නෑ අපි මේ බවුසර් හිමියන් සහ කන්තෙල් නීක සංස්ථාව අතරේ තියෙන්නේ අන්‍යෝන්‍ය ව්‍යාපාරික සම්බන්ධයක්. ඇත්ත වශයෙන්ම අපි අද දවසේ මිල වැඩි කරන මුදල ඒ මොහොතේම මේ බවුසර් රථ හිමියන්ට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ බිල්පත් පියවීම කරන්නේ ඒ මාසයේ අවසානයේ. අපි පිළිගන්නවා අපි අද දවසේ කියන්නේ අපි මේ මිල වැඩිවීමත් සමගම ඉතායි කඩිනමින් මේ මිල වැඩි කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔවුන් ගමන් කරපු මේ කිලෝමීටර් ගණන ඒ සියල්ල අපි සතුව තියෙන ඉලක්කම්. ඒ නිසා මේක ව්‍යාපාරයක් හැටියට ගත්තම බවුසර් රථ හිමියන්ගේ එක පැත්තක ඉඳලා කරන්න පුළුවන් තීන්දුව කරන කාරණාවක් නෙවෙයි. මේක දෙපාර්ශ්ව එකතු වෙලා වාඩි වෙලා මේක බවුසර් රථ හිමියනුත් හොඳටම දන්නවා. ඔවුන්ට එක්වරම අපිට මේ මිල වැඩිවීම කොපමණ ප්‍රමාණයකින් කරනවද කියන කාරණාව තීන්දුව කරන්න බෑ. ඒක සාකච්ඡා කරන්න නෙවෙයි, තොරතුරු එකතු කරගන්න නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම මට මතකයි පසුගිය වතාවේ අපි මිල වැඩි කරන අවස්ථාවෙත් ඒ බවුසර් රථ හිමියනොත් ඔවුන් මහන්සි වෙලා ඒ තොරතුරු අරගෙන ආවා. ඒව අරගෙන ඇවිල්ලා තමයි අපි එක මේසක සාකච්ඡා කරලා එකගතාවකට ආවේ. ඉතින් ඒ කාරණාව මේවරත් කරන්න ඕන. අපිට ගැටලුවක් වෙන්නේ අපි වැඩි කරන මුදල අපි ඇත්ත වශයෙන්ම 15 ඊයේ දවසේ ඉඳලම ක්‍රියාත්මක කරන්න තීන්දුව කළ අවසానයි. හොඳයි. නමුත් මගේ කාරණාව බවට පත්ුනේ විකල්පයක් තියනවාද? දැන් මෙහෙම ගැටලුවක් මතුවුනොත් දැන් මේ තියෙන අර්බුදය තවත් එහාට යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒට විසඳුමක් ඔබට තිබෙනවාද කියන කාරණාවයි ඔවුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉන්ධන ප්‍රවාහනයේ ඉටු කරන නිසා. කෙසේ හෝ වේවා බලශක්තිය අමාත්‍යාංශයේ පැත්තෙනුත් අපිට ඇහෙන්නේ ඒ ලේකම්තුමිය ප්‍රකාශ කළ බවට යම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා පහුගිය දවස්වල මේ අපේ රටේ අධික ඉල්ලුමක් ඉන්ධන පිළිබඳව මේ කාලය තුර නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට ඒකට සාපේක්ෂව මේ අපිට මේ අසාමාන්‍ය පරිභෝජන රටාව නිසා අපිට මේ අර්බුදය විසඳා ගන්න කල් ගත වෙන්න පුළුවන් කියලා. ඒ ආකාර ප්‍රකාශයක් අපිට දකින්න ලැබුණා. මේ අපේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන් තත්ත්වයක් මේ නිසා තියෙනවා කියලා. ඔබ එකගයිද මේ කාරණාවක ඔබට මේ පිළිබඳව දෙන්න තියෙන පිළිතුර මොකක්ද? නෑ ඇත්ත වශයෙන්ම අර්බුදයක් කියලා ප්‍රකාශ කරන්න බෑ. ඔය අපි සරල වචන පාවිච්චි කරාට අර්බුදයක් හැටියට නෙවෙයි. පසුගිය කාලේ පුරා ඔබ දන්නවා ඔබ දැක්කා
අපි කවදාවත් නැති විදියට ඉන්ධන පිරුම්හල් අසල ඉන්ධන ලබා ගන්න දිගු පෝලිමක් හැදුණා. ඒකට ප්‍රධාන හේතුවක් මේක මාස කිහිපයක ඉඳලම විවිධ ප්‍රකාශන හා විවිධ පුජ්‍යලයන් කරපු ප්‍රකාශන නිසා ජනතාව කලබල වෙලා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කඩිනමින් එහෙම නැත්නම් ආරක්ෂිත තොග පෞද්ගලිකව තබා ගැනීමේ ක්‍රියාවලියට වගේ යන බව පෙනුණා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන ලබාගත්තු සාමාන්‍ය පාරිභෝගිකයා ඔවුන් දින කීපයකට අවශ්‍ය ඉන්ධන තමන්ගේ රථයේ වෙන්න පුළුවන් එහෙම තියාගන්න උත්සාහ කරා. ඊට අමතරව පසුගිය කාලය පුරා මේ මෑත සති දෙකක පමණ කාලයක් තුල බොහෝ තැන්වල කර්මාන්ත ශාලාවලට විදුලිය පැය කීපයක කපාහැරීමක් සිදුවීම නිසා උන්ගේ ජෙනරේටර් වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සිද්ධ කරා. මේ විවිධ කාරණා නිසා සාමාන්‍ය රථ වාහන වලට ලබා දෙන ඉන්ධන වලට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ධන කෑන් වලට එහෙම නැත්නම් බැරල් වලට අරගෙන යන්න පටන් ගත්තා. දැන් ඔබ හොඳටම දැක්ක මම දැක්කා ඊයේ නිවුස් මේ ප්‍රවෘත්ති නාලිකා කීපයක ප්‍රවෘත්ති වල දැක්කා මේ තියෙන රථ වාහන වලට වඩා විශාලයි කෑන් බූලි බැරල් එක මම කියන්නේ මේ තත්ත්වය නිසා තමයි අත් වශයෙන්ම ඉන්ධන විශාල ප්‍රමාණයක් වුන් එකතු කරගත්තේ. සාමාන්‍යයෙන් මම ඒකයි කිව්වේ පසුගිය පෙබරවාරි මාසේ ගත්තම තිබුණාට වඩා නැත්නම් ජනවාරි මාසෙට තිබුණාට වඩා මේ මාසය තුල අපි මෙට්‍රික් ටොන් 50000ක් ඩීසල් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බව තාක්ෂිරු කරලා තියෙනවා. අපි මේ ප්‍රමාණය ආනයනය කරලා ඒකෙන් කොටසක් දැන්ට ආනයනය කරලා තියෙන ඉදිරි දින කිහිපය තුල මාසයට අවශ්‍ය සියලුම ඉන්ධන තොග සැලසුම් කරලා අත් වශයෙන්ම ආනයනය සිද්ධ කරලා තියෙන්නේ. ඔව් දැන් මේ ඔබ සඳහන් කරපු බූලි බැරල් කෑන් වලට තෙල් දෙන එක සීමා කරන්න කියලා අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන උපුටා දක්වමින් අද පුවත්පත් විශේෂයෙන් මේ ගැන වාර්තා කරනවා. මේ ගැන මතු වුණා පහුගිය කාලේ මුල මොකද බස් සංගම් වල සභාපතිවරු පවස මහල්ලාට ප්‍රකාශ කරා ඔවුන් ළඟට කෑන් අරගෙන එනවා කියලා වැඩි ගාණට විකුණන්න තෙල් ටික ගන්න දෙන්න කියලා. දෙන්න සූදානම් කියලා. මේක මොනතරම් ප්‍රායෝගික විසඳුමක්ද යෝජනාවක්ද කියන එකයි අපි ඔබෙන් අහන්නේ. මොකද කෘෂි කාර්මික කටයුතු සඳහා ජනතාවට තෙල් අවශ්‍ය වෙනවා. ඒ සමහර යන්ත්‍ර සූත්‍ර පිරෝමහලට ගේන්න බැරි බව ඔවුන් කියනවා. මග නැවතුණු වාහන ඇති බව කියනවා. යන්ත්‍ර සූත්‍ර ඊළඟට කර්මාන්ත ශාලා දුවන්න විදුලි ජන්‍ය යන්ත්‍ර වලට තෙල් අවශ්‍ය කරනවා. මේ ආදී පසුබිමක් තුළ මේ සීමා කිරීම කොතරම් ප්‍රායෝගික තලයේ එකක්ද කියන එක පිළිබඳව කොහොමද කටයුතු කෙරෙන්නේ? මම දන්න ආකාරයට කන්දේල් නීතික සංස්ථාව හෝ බලශක්ති අමාත්‍යාංශයේ විසින් නිවේදනයක් නිකුත් කළ නැහැ බැරල් වලට හෝ කෑන් වලට දෙන්න එපා කියලා. ඒක වැරදි ප්‍රවෘත්තියක්. කෙසේ වෙතත් ඔබ පිළිගන්න ඕන ඉන්ධන පිරුම්හල් අසල නැත්නම් ඉදිරිපිට වාහන පෝලිමට වඩා මම මුලින් කිව්වා වගේ බැරල් පෝලිම නැත්නම් මේ බූලි පෝලිම විශාල වෙලා තියෙන්නේ. ඒක නිසා සිද්ධ වෙන්නේ අත් වශයෙන්ම අර සාමාන්‍යයෙන් වෙනදා රථ වාහනට ගත්ත ජනතාව විශාල පීඩනයකටපත් වෙලා. දැන් මගේ මිත්‍රයෙක් මට කතා කරලා කියනවා ඔහු ඉඳලා පෝලිමේ ඉදිරිපසින් ආපු ලොරියේ බැරල් 10ක් පුරවල ලීටර් 2000ක්. ලීටර් 2000ක් කියන්නේ සාමාන්‍ය බස් 20කට විතර ඕන කරන තෙල්. ඉතින් බස් 20කට ගහන තෙල් බස් පොඩිමේ බස් 20ක් තියලා අරකට මේ බැරල් 20 බැරල් වලට ලීටර් 2000ක් පුරවන්න ගියාම ඇත්ත වශයෙන්ම පොලිමේ ඉන්න සාමාන්‍ය පාරිභෝගිකයට එහෙම නැත්නම් ඉන්ධන ලබා ගන්න ඉන්න පිරිසට විශාල අසාධාරණයක්. ඒක ඇත්ත වශයෙන්ම ඉන්ධන පිරුම්හල් කරුවන් විසින් ඒ කොහොමද කල්පනාකරණය කරන්නේ කියලා පිළිබඳ තීන්දුව කරාට අපේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම පොලිමේ ඉන්න පිරිසට විශාල අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඉන්ධන ලබා දෙන්න ඕන. අපි පසුගිය සෙනසුරාදා පසුගිය ඉරිදා සාමාන්‍ය අපි ඉරිදා ඉන්ධන බෙදා හැරීම කරන්නේ නැහැ. නමුත් මේ මාසය තුල සෑම ඉරිදාවකමත් අපි ඉන්ධන බෙදා හැරීම කරලා තියෙනවා. සාමාන්‍යයෙන් තිබුණේ මෙට්‍රික් ටොන් 5500යි ඩීසල් දවසක සාමාන්‍යයෙන්. නමුත් ඒක 7000 8000ක් 9000ක් දක්වා වැඩිලා තියෙනවා. මේ සියලුම ප්‍රමාණය ඇත්ත වශයෙන්ම ඉන්ධන පිරුම්හල් වෙත යවලා තියෙන්නේ. කොහොමුණත් ඒක කල්පනාකරණය කරගෙන මිනිස් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවි ඉන්ධන ලබා දීම ඉන්ධන පිරුම්හල් හිමියන් විසින් සිද්ධ කරන්න ඕන. ඒක එහෙම කරනවායි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තමන් ගැන පමණක් හිතලා තෙල් තොග රැස් කිරීම කවුරුත් අනුමත කරන කාරණාවක් වෙන්නේ නැහැ. නමුත් මේ පෝලිම් වල ඉන්න අය අපි දන්නවා කැමැත්තෙන් ඉන්නෙත් නැහැ. අසීරුතා රැසක් මැද තමයි වැඩ රාජකාර රැසක් අහිමි වෙන මිනිස් පැය ප්‍රමාණයම ගත්තොත් එහෙම ඒක බරපතල කාරණාවක්. මෙහෙම වෙලා තියෙන්නේ තෙල් සැපියුම
පිළිබඳව විශ්වාසයක් ජනතාව තුළ නැතිවීමෙන් කියන එක ගැන මම ඔබට යොමු කරත ඔබ මොකද කියන්නේ? නෑ මේ ප්‍රශ්නේ එන්නේ අතීතයේදී ඇත්ත වශයෙන්ම දැන් ඔබ අහුවොත් මගේ තෙල් තොග තියෙනවද කොපමණ දිනකටද කියන ඇත්ත වශයෙන්ම අතීතයේ මෙහෙම කාරණාවක් සාකච්ඡා කරේ නැහැ. සාමාන්‍ය රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන්නේ නැහැ මාස කිහිපයකට තියෙනවා දවස් ගණනද කියන කාරණාව. ඇත්ත වශයෙන්ම අපි මේ ප්‍රශ්නේ මතුවුනේ පසුගිය මාස 6කට විතර ප්‍රථමයෙන් අපේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් කියා උන්න ඉන්ධන හිඟයක් ඇති වෙනවා ඉන්ධන තියෙන දින කීපයටයි කියන කාරණාව. ඉතින් ජනතාව ගිහලා පොලිමේ ඉඳලා තෙල් ගැහුවා. හැබැයි ඊට පස්සේ දවස් දෙකකට පස්සේ බලනකොට එහෙම හිඟයක් නැහැ. මිනිස් සාමාන්‍ය ජනතාව අවබෝධ කරගත්තා හිඟයක් නැහැ කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම පසුගිය කාලය තුලත් සිද්ධ වුණේ ඒක සාමාන්‍ය ජනතාව කලබල වුණා ඉන්ධන හිඟයක් තියෙයි එහෙම කියන කාරණාව. නමුත් ඇත්ත වශයෙන්ම හිඟයක් ඇතුනේ නැහැ. අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ එකක් අපේ තොගගඩ පර්යන්තයේ සතුව තිබුණා. ඊළඟට අපි ඒක ක්‍රමානුකූලව ඒ බෙදාගෙන ගියපු ක්‍රමයේ විදිහට පොඩක් වැඩියෙන් ඉදිරියට ගිහිල්ලා ඒ අවශ්‍ය ඉන්ධන තොග ඉන්ධන පිරුම්හල් විතර ලබා දීම සිද්ධ කරා. ඉතින් ඒක නිසා නමුත් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය පරිභෝජනයට ලබා ගන්න ප්‍රමාණය දෙගුණයකින් විතර වැඩි වුණාට පස්සේ ඒක මේ සාමාන්‍ය ජනතාව ගිහිල්ලා මෙතන ඉන්ධන පිරුම්හල් විතර රැස් වුණාට පස්සේ එතන ඇති වුණු තදබදේ නැත්තම් පොලිම ඒක ටිකක් ඇත්ත වශයෙන්ම කල්පනාකරණය කරන්න අපහසු වුණා. ඒකට ප්‍රධාන හේතුව සාමාන්‍ය පරිභෝජනයට වඩා විශාල ඉන්ධන ප්‍රමාණයක් ඒ පාරිභෝගිකයන් විසින් ලබා ගැනීම. හොඳයි ආණ්ඩු පක්ෂයේ මතයක් බවට පත් වෙලා තිනවා හිටපු ඇමතුමා ඉවත් කරපු ඇමතුමා උදේ ගම්මන්පිල දිගින් දිගටම තෙල් තියෙන දවස් 3ටයි 5ටයි 7ටයි මේ ආදී වශයෙන් පිටින් පිට ප්‍රකාශ කිරීම මෙහි බරපතල තත්ත්වයක් නිර්මාණය කරන්න හේතු වුණා කියලා සභාපතිවරයා ඇත්ත වශයෙන්ම මේ කාරණාව මේක කරේ විපක්ෂයේ අපේ හිටපු වෘත්තීය සමිතියේ හිටපු නායකයෙක් ඔහු දැන්ට සේවයේ නැහැ. ඔහු විසින් තමයි මේ දින ගණන් මුලින් ප්‍රකාශ කළේ. ඔබ කියන ආනන්ද පාලිත මහතාගේ ආනන්ද පාලිත මහත්මයා තමයි ප්‍රකාශ කරේ. එතුමා ඒක දැක්කපු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක තුල විශාල හානියක් සිද්ධ වුණා. ඒ ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් හිඟයක් තිබුණෙත් නෑ. ඒක ඇත්ත වශයෙන්ම ඔහුයි මේ කාරණාව පටන් ගත්තේ. ඔව්. ඒතර ඇමති කියපු කාරණා ගැන ඔබ මොකද අද කියන්නේ? ඇමතුමා කියපු කාරණාව දින ගණනක් තියෙන සංඛ්‍යාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරාද කියන එක මට මතකයක් නැහැ. හොඳයි අපි මේ තවදුරටත් කරුණු කීපයක්ම තියෙනවා ඔබෙන් විමසිය යුතුම. දැන් මේ වෙනකොට ලෝක වෙළඳපොලේ යලිත් ඉන්ධන මිල පහත බසමින් තිබෙනවා. අපි පහුගිය දිනවල ඉහළ යාම පිළිබඳව කතා කරා. දැන් පහළ යාම පිළිබඳව නැවත කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔය වගේම කොවිඩ් වසංගතයේ උග්‍රව තිබුණු පහුගිය කාලේ අපිට මතකයි මුල් කාලෙත් ලෝකයේ ඉන්ධන මිල පහළ ගියා. බොරතෙල් බැරල් එක මිල පහළ ගියා. හැබැයි මං දැන් ඔබෙන් අහන්නේ අපට යම් සැලසුමක් තිබුණා නම් මේ පිළිබඳව සූදානමක් මීට වඩා හොඳ සූදානමක් තිබුණා නම් අද මෙහෙම තෙල් ප්‍රශ්න නොවන විදිහට වැඩ කටයුතු කරන්න තිබුණා නේද කියලා අද කතා කරමින් ඉන්නවා. මොකද ඔබ කියන්නේ එහෙම? ඒ ගැන නෑ ඇත්ත වශයෙන්ම මේක අපේ රටේ අපේ ලංකාව විතරක් මුණ දීපු ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ඉන්ධන මිල තත්ත්වයන් ගත්තත් ලංකාවේ මේ ආසියානු කලාපය සමග සංසන්දනය කරත් ලංකාවේ තිබුණේ තියෙන්නේ දැන්වත් පවතින්නේ ඉතා අඩුම ඉන්ධන මිල පවතින රට ලංකාව. පාකිස්තානෙත් එක්ක අපි එක ඩීසල් වලට සාපේක්ෂව අපේ පොඩ්ඩක් අපිට වඩා පහළින් ඉන්නේ. නමුත් අනිකුත් සෑම නිෂ්පාදනයක් සම්බන්ධවම අපි ලංකාවේ තමයි අඩුම තෙල් මිල වාර්තා වෙන්නේ. ඒක තමයි තිබුණු තත්ත්වය. දැන් පසුගිය කාලය තුල ඔබ සොයලා අපි ඒ කාලය තුලදී අපි ඩීසල් ලීටරයක් රුපියල් 120ට විකුණනකොට ඒක ඉන්දියාවේ අපේ ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් 221 මිලකට තමයි ඉන්දියාව අලෙවි කරේ. අපිට වඩා සාමාන්‍ය දෙගුණයක් මිල අධික මිලකට තමයි ඒ රටවල් වල ඉන්ධන අලෙවිය සිද්ධ වුණේ. ඉතින් අපි කෙසේ වෙතත් ඒ කල්පනාකරණය රජයක් ඇටියට රජයා කල්පනා කරා පසුගිය කාලයක් පුරා ඩීසල් වගේ මිල වැඩි කරොත් එහෙම නැත්නම් පෙට්‍රල් මිල මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇති වුණු ඊට පස්සේ රට විවෘත කරාට පස්සේ ඒවා ඒක මේ මිල යම් ආකාරයක වැඩි කිරීමක් කරොත් ඒක ජනතාවට විශාල හිරිහැරයක් එහෙම නැත්නම් උන්ගේ ආර්ථික කටයුතු වල බලපෑමක් සිද්ධ වෙනවා. ඩීසල් වැඩි කරොත් කර්මාන්තහ ඇතුළු ප්‍රවාහනයේ පොදු ප්‍රවාහනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා බලපානවා. ඒ නිසා මේ කාරණා සම්බන්ධව රජයක් හැටියට හිතලා ඉන්ධන මිල වැඩි නොකළ යුතුයි කියලා ස්ථාවරයක හිටියා. නමුත් අද වෙනකොට ඔබ ප්‍රකාශ කරත් ඇත්ත වශයෙන්ම අද පසුගිය දින 2-3කට කලින් නැත්නම් 9 වෙනිදා වෙනකොට මාර්තු මාසේ
සාමාන්‍ය ඩීසල් ඉන්ධන බැරලයක් ඩොලර් 176ක් වගේ මිලකට ඉහළ ගියා. ඊට පස්සෙව නැවතත් ඒක 152කට 136ට 123ට වගේ මට්ටමකට ආවා. හැබැයි මේ ආකාරයේ අනපේක්ෂිත ඉන්ධන මිල ඉහළ යාමක් ප්‍රධාන වශයෙන් හේතු වුණේ රුසියානු යුක්‍රේන යුද්ධය. යුද්ධමය වාතාවරණයක් තියෙනවානේ. ඉතින් මේ තත්ත්වය තවමත් විසඳිලා නැහැ. ඒක නිසා අපි දන්නේ නැහැ මේක කොයි මොහොතේදී ඉන්ධන මිල ඉහළ යනවාද කොයි මොහොතේ ඉන්ධන පහළ යනවාද. මේ යුද්ධයට පැටලෙන්නේ රුසියාව අපිට සහ මේ ඉන්දියාවට අඩු ගානට තෙල් දෙන්න ලෑස්ති කියලා තියෙනවා. ඔබ මේ ගැන දැනුවත්ද මේ කාරණාව පිළිබඳව සම්බන්ධතාවයක් තියෙනවද? තවමත් කන්තෙල් නීතිගත සංස්ථාව හැටියට ආරම්භ කළා නැහැ. මොකද කන්තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනයේදී අපි කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් තමයි අපි තෝරගන්නේ. හැබැයි ඊට අමතරව අපි ඉල්ලීමක් කළා තියෙනවා. මොකද මේ තියෙන වර්තමාන මෑත කාලේ කනිතෙල් සම්බන්ධව තියෙන ප්‍රශ්නය බරපතල නිසා සහ අපි අත් වශයෙන්ම කලින් වතාවල මීට පෙර අපි ආනයනය කරේ බොහෝ වෙලාවට දීර්ඝ කාලීන ටෙන්ඩර් වලට අපි එන්නේ දින 180ක් දින 90ක් නැත්නම් 270ක් වගේ ණය පදනමෙන් තමයි අපි ඉන්ධන පහුගිය කාලේ මේ වෙලාවේ අපි රුසියාවෙන් ගනිමින් ඉන්නවද? කියන්නේ පහුගිය කාලේ අපි ගත්තද රුසියාවෙන් තෙල්? දැන්ට නැහැ. අනුත් අපි රජයෙන් අපි රාජ්‍ය තාන්ත්‍රිකව මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක රටවල් සමග සාකච්ඡා කරනවා. ඒක එහෙම කටයුත්තක් සිද්ධ වෙනවා. ඔබට විමසිය යුතුව තියෙන ඔබ දැනගත යුතුව තිබෙන කාරණා කිහිපයක් තවදුරටත් එතුමාගෙන් විමසන්නට තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සමග යාලි කතා බහින් මුණ ගැසුම් කෙටි විරාමයකින් පස්සේ. යලිත් සාකච්ඡාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සමග මිල සූත්‍රය කලිනුත් කතා බහ වුණා. කලින් ක්‍රියාත්මක වුණා ගිය ආණ්ඩුවේ මේ ආණ්ඩුව තුළ එය විවේචනය වුණා. නැවත කතා වුණා පහුගිය කාලේ මුළුල්ලේම මිල සූත්‍රික අවශ්‍යතාවයක් පිළිබඳව. මොකක්ද ඒක දැන් පැමිණලා තිබෙන තැන? අත වශයෙන්ම පසුගිය රජය 2018 වර්ෂයේ මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. මිල සූත්‍රයක් හඳුන්වා දීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තමයි මගේ පෞද්ගලික මතය. මොකද මිල සූත්‍රය හඳුන්වා දුන්නත් ඒ මිලක් තීන්දුව කරන්න බලපාන විවිධ කොටස් ආනයන මිල ඊට පස්සේ අපේ රට තුළ මේක බෙදා හැරීමට දරන වියදම් මේ සියල්ල එකතු කරලා අපි මිලක් තීන්දුව කරන්න ඕන. හැබැයි මේක පසුගිය රජයේ විසින් මිල සූත්‍රය කියලා විශාල වශයෙන් හඳුන්වලා දුන්නාට ඔවුන් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒක හොඳ උදාහරණයක් මම කියන්නම්. 2018 වර්ෂයේ තමයි ආවේ. 2018 වර්ෂයේ කන්තෙල් නීතිගත සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 106ක්. රුපියල් බිලියන 100. දැන් මේ මිල සූත්‍රයක් හෝ මොනවා හරි මිල යාන්ත්‍රණයක් තීන්දුව කරලා තිබුණා නම් ඒක එහෙම වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි කියන්නේ අපි මේ සම්බන්ධව දිගින් දිගටම කන්තෙල් බලශක්ති අමාත්‍යාංශය සමග අපි සාකච්ඡා කරා. අපි කන්තෙල් සංස්ථාව තුල සාකච්ඡා කරා. අපි අත්ත වශයෙන්ම අපි දිගින් දිගටම අපේ ඉල්ලීම තියෙන්නේ මේ මිල කන්තෙල් සම්බන්ධ මිල තීන්දුව කරන අර cost reflective මිල යාන්ත්‍රණයක් අපි හඳුන්වා දිය යුතුයි. ඒක ඇත්ත වශයෙන්ම එක පැත්තකින් ඇත්ත වශයෙන්ම ජනතාවට ආණ්ඩුව මැදිහත් වෙලා ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ ඉහළ ගියත් ඒ සම්පූර්ණ බර පසුගිය කාලයක් පුරා ලබා දුන්නේ නැහැ. 2020 වර්ෂයේත් අපි කොවිඩ් තත්ත්වය නිසා ලෝක වෙළඳ පොලේ මිල පහළ ගියත් අපි දන්නවා අපි ළඟ තිබුණු ගබඩා පහසුකම් වල ප්‍රමාණය අනුව අපිට විශාල වාසියක් එකකින් ලබා ගැනීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. ඒත් වශයෙන්ම ඉන්ධන මිල අඩු මට්ටමක පැවතුනේ 2020 මාස කිහිපයක් පමණයි. ඒක නිසා මම හිතන්නේ මේක දෙපාර්ශ්ව රජයටත් මේ සංස්ථාවටත් හොඳයි සාමාන්‍ය ජනතාවටත් හොඳයි මේ දෙපාර්ශ්වයට එකඟ වෙන්න පුළුවන් නම් යම්කිසි මිල යාන්ත්‍රණයක් අපි හඳුන්වා දෙන්න අපි හිතනවා ඒක අත්‍ය වශයෙන්ම අත්‍යවශ්‍ය කාරණාවක්. හොඳයි. ඒ අතරේ ඔබ කියන හැටියට තාම අපි පාඩු විඳගෙන තමයි තෙල් දෙන්නේ. තාම ලීටරයකින් සැලකිය යුතු පාඩුවක් අපි විඳිනවා. කීයක විතර පාඩුවක් සාමාන්‍යයෙන් පෙට්‍රල් ඩීසල් වල තියෙනවද? දැන්ට මේ දෙන මුදලෙන් ගත්තාම අත්‍ය වශයෙන්ම අපි 2022 පෙබරවාරි මාසයේ තිබුණු මිල ගණන් තමයි. මොකද මේ මාර්තු මාසයේ තිබුණු මිල සාමාන්‍ය මිල ක්‍රමයක් නෙවෙයි තිබුණේ. අද 175යි හෙට 150යි ඊළඟ දවසේ 130ට බැස්සා. මේක පටන් ගත්ත 119න් මේ වගේ මිලවල අර ස්ථායී තත්ත්වයක් තිබුණේ නැහැ. අපි පෙබරවාරි මාසයේ මිල ගණන් එක සාකච්ඡා කරලා තමයි සහ විශේෂයෙන්ම
රුපියල් අප්‍රමාණය වීමත් මේ මිල වැඩි කිරීමේදී බරපතල විදියට බලපාලා තියෙනවා. ඒ අනුව අපි සලකලා බලලා තමයි ඇත්ත වශයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වැඩි කරේ. අපි පෙට්‍රල් මත අපි දැන්ට අලෙවි කරනවා ලාභ හෝ අලාභ නැති මුදලකට තමයි අපි ඒක අලෙවි කරන්නේ. කොහොම වුණත් ඩීසල් මත අපිට තිබුණා රුපියල් 96ක වගේ අලාභයක්. හැබැයි මේක සම්බන්ධව අපි මේ ඩීසල් මිල වැඩි කිරීම බලපාන අමාත්‍යාංශ ගණනාවක් අමාත්‍යවරුන් ගණනාවක් සමග සාකච්ඡා කරා. ඔවුන්ගේ යෝජනාව උනේ ඒක යම් මට්ටමකට රජය ආණ්ඩුව දරන්න ඕන. ඒ නිසා එහෙම අධ්‍යාස උඩ අපි ඇත්ත වශයෙන්ම ඩීසල් මත යම් අලාභයක් ලැබෙමින් තමයි තවමත් අපි ඒ කියන්නේ හරි අපි ගාන මෙම කෙසේ වෙතත් දැන්ටත් පාඩු විදගෙනනේ දෙන්නේ. ඩීසල් මත අලාභ පසුබිමක සාමාන්‍යයෙන් අපි බෝනස් දෙනවා කියලා අහලා තියෙන්නේ ප්‍රසාද දීමනා දෙන්නේ ලාභ උපයන තැන්වල. අපි දැක්කා තවදුරටත් සංස්ථා සේවකයෝ ප්‍රසාද දීමනාත් බලාපොරොත්තු වෙනවා. අවුරුද්දට 3 වතාවක් දෙනවා කෝටි 150ක් මේ දෙන්න යනවා. මේ ආදි මාධ්‍ය වාර්තාවන් ගණනාවක් පළ වුණා. හැකිතාක් හිට පිළිතුරක් දෙන්නකෝ මේකේ තියෙන සාධාරණත්වය මොකද්ද මේ ලබා දීම කරලාද තියෙන්නේ? ඒ පිළිබඳව ඒකේ සැබෑ තත්ත්වය මොකක්ද? දැන් ප්‍රසාද දීමනා සම්බන්ධ සේවකයාගේ ඉල්ලීම 2022 අවුරුද්දේ පමණක් අදාළ කාරණාවක් නෙමෙයි. මේක වසර 10කට 15ක වගේ කාලයක් පුරා 15කට වගේ ආසන්න කාලයක් පුරා වුන් සෑම වසරකම මේ වගේ ප්‍රසාද දීමනා ලැබිලා තියෙනවා. 2022 වර්ෂය වෙනකොටත් සාමාන්‍යයෙන් අපි 2021 පහුගිය වසරේ කන්තෙල් සේවකයන් සමග සේවා ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුම අනුවත් අපි ප්‍රසාද දීමනා ගෙවීමට අපි සංස්ථාවේ හැටියට කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් අපි අමතක කරන්න නරකයි කන්තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් නැත්නම් කන්තෙල් පිරිපහදුවේ ඉන්න සේවකයන් ඒ වගේම කන්තෙල් බෙදා හැරීම් පර්යන්තයේ ඉන්න සේවකයන් කරන්නේ විශේෂ රාජකාරියක්. අපි සාමාන්‍ය රාජකාරියක් නෙවෙයි. ඔවුන් අපි මම මේක කලිනුත් කිව්වා දැන් කෙටියෙන් පැහැදිලි කරන්න අපි ඔවුන් කරන කර්මාන්තය අනුව ඇත්ත වශයෙන් විශේෂ රාජකාරියක්. මේවා ඒ නිසා තමයි මේ ආයතනත් එක්ක සේවකයන් සේවා ගිවිසුමකින් බැඳලා ඉන්නේ. මේ අපි කන්තෙල් නීතිගත සංස්ථා පමණක් නෙවෙයි විදුලි බල මණ්ඩලය, වරාය අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය මේ ආයතන ගණනාවක් මේ වගේ සේවා ගිවිසුමකින් බැඳලා ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් අපි මේ දක්වා මේ මොහොත වෙන විටත් අපිට ඉදිරිපත් වුණා ප්‍රසාද දීමනා යෝජනාව. අපි දවමත් ගෙවීමක් කළා නෑ. නමුත් අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා සේවකයන් සමග සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙන යම් අතරමැද තත්යකට. ඔය ඉල්ලා සිටීමත් එක්ක එළියට බහලත් ඉල්ලුවානේ මේක පහුගියදා කොළොන්නාවේදීම ඒ ඉල්ලා සිටීමත් එක්ක මතු කර කාරණාවක් තිබුණා. ඒ වෙනකොට මේ විදිහට තෙල් මිල වැඩි කරලා තිබුණේ නෑ රජයෙන්. ඉන්ධන මිල ඉහළ දමන්න ඕනේ තැන්වල දැම්මේ නෑ. ඒ විදිහට ඒම තුල තමයි පාඩුව මේ විදිහට අධික වුණේ. ඒ නිසා තමයි අපිට මේ දීමනා දෙන්න බැරුව තියෙන්නේ. ඔබ ඒක පිළිගන්නවද? මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අච්චර මුදලකින් රුපියල් 75න් 77න් වගේ ඉහළ අගයකින් තෙල් මිල එකවර ඉහළ දාන්න සිද්ධ වුණේ. වැඩි කළ යුතු අවස්ථාවල වැඩි නොකිරීමද හේතුව මොකක්ද තාත්තා? නෑ මම ඔබට මතක් කරන්න ඕන සාමාන්‍ය තත්ත්වය 2022 වර්ෂයේ තමයි ලෝක වෙළඳ පොලේ වැඩිම ඉන්ධන මිල වාර්තාව කරන වර්ෂය. මේ මාර්තු මාසයේ තමයි වැඩිම මිල වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් 2016 ඉඳලා වර්ෂයේ ඉඳලා ගත්තාම 2016 වර්ෂයේ පෙට්‍රල් බැරල් එකක සාමාන්‍ය වටිනාකම ඩොලර් 53ක්. ඒක 2020 විතර වෙනකොට 45 2019 වෙනකොට 69ක් දක්වා වැඩි වෙලා තිබුණා. හැබැයි 2020 කොවිඩ් තත්ත්වයක පොඩ අඩු වුණා. නමුත් 2021 වසර ගත්තොත් අවුරුද්ද ජනවාරි මාසයේ 58න් පටන් ගත්ත 59කින් පටන් ගත්ත ලෝක වෙළඳ පොලේ පෙට්‍රල් බැරල් එක මිල දෙසැම්බර් මාසෙ වෙනකොට 85ක් නොවැම්බර් වෙනකොට 93ක් දෙසැම්බර් වෙනකොට 85ක් දක්වා වැඩි වුණා. දැන් මේ තත්ත්වය 2022 වර්ෂයේ එක බරපතලයි. ජනවාරි මාසයේ 96ක් වුණා බැරල් එකක්. පෙබරවාරි මාසයේ 108ක් දක්වා වැඩි වුණා. දැන් මේ දැන් මාර්තු මාසයේ අද වෙනකොට සාමාන්‍ය තත්ත්වය තමයි 130ක පමණ ප්‍රමාණයකට දැන් ඉහළ නැගලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ තත්ත්වය කලින් මිල වැඩි කිරීම යම් මිල තීන්දුව කරන ක්‍රමවේදයක් ඇතුළේ මිල තීන්දුව කළ තිබුණා නම් එකවර මේ ප්‍රමාණය වැඩි කරන්න හේතු වෙන්නේ නැහැ. ඒකත් එක්ක කාරණාවක්. හැබැයි ඊට අමතරව අද තියෙන
අද තියෙන මිල රජයක් හැටියට සංස්ථාවට කිසිසේත්ම දරන්න බෑ. රජයක් හැටියටත් අපහසුයි. ඒ නිසා තමයි අවසාන වශයෙන් ඉන්ධන මිල වැඩි කිරීමකට යන්න සිද්ධ වුණේ. ඔබ ඇහුවේ මේ බෝනස් සිලල ඇත්ත වශයෙන්ම සේවකයන්. ඒ කාරණාවට මම හිතන්නේ පැහැදිලි පිටුරක් ඔබ ලැබුණා. මම අවසාන වශයෙන් විමසන්න ඕනේ කාරණාව. ඊයේ මේ රට විනාශයි දැන් නැති කියන තේමාවෙන් කොළඹ තිබ්බ විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා එතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ රටවල් 3ක් එකග වෙලා තියෙනවා තෙල් ටික ලබා දෙන්න රටේ තියෙන බරපතලම ප්‍රශ්නේ දැන් තෙල් මේක විසඳ ගන්න අපිට පුළුවන් බැරි නම් අපිට දීලා යන්න කියලා. ඒ කියන්නේ ඔබතුමන්ලටත් බැරි වැඩේ විපක්ෂ නායකතුමාට කරන්න පුළුවන්කම තියෙන රටවල් 3ක්ම අවුරුදු 2ක කාලයකට පසුව ගෙවීමේ පදනමට තෙල් දෙන්න ලෑස්තිලු. මොකද කියන්නේ? දැන් පළවෙනි කාරණාව අපි අමතක කරන්න එපා මේ අපිත් එක්ක විදේශ රටවල් ගනුදෙනු කරන්නේ විශේෂයෙන්ම අරාබිකරේ රටවල් සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් ඉන්දියාව වගේ රටවල් ඇත්ත වශයෙන්ම පෞද්ගලික සම්බන්ධතා නෙවෙයි ඒව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා. ඉතින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නිසා තමයි මේ සම්බන්ධයෙන් දැන් වර්තමානයේ අපිට තියෙන ඉන්ධන අවශ්‍යතාවය සහ මේ මිල ගණන් වැඩිවීමත් සමග අපි අත් වශයෙන්ම අපිට 2021 අවසාන වනතෙක් අපිට හැකියාවක් තිබුණ රටක් හැටියට මේ විදේශ විනිමය කළමනාකරණය කරගෙනමින් ඒ අවශ්‍ය ඉන්ධන ආනයන කරන්න. නමුත් මේ පසුගිය දින කිහිපය තුළ රට අර ඩවුන්ග්‍රේඩ් කිරීමත් එක්ක පොඩි ඉන්ධන ආනයනදී ප්‍රශ්න ගන්නකොට මුහුණ දුන්නා. හැබැයි ඒ தත්ත්වය මේ රටයක් හැටියට රජයක් හැටියට තීන්දුව කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම දැනටමත් රජය රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. පසුගිය දිනවල තානාපතිවරුන් සමග විදේශ කටයුතු අමාත්‍යාංශය ගෙනල්ලා වුන් සමග සාකච්ඡා කරා. අපි හිතනවා ඉතාමත් ඉක්මනින් වැඩි කාලයක් ගත වීමට ප්‍රථම රටවල් කීපයක් සමග මේ ආණ්ඩුවට ගනුද මේ යම් ආකාරයක දීර්ඝකාලීන ඉන්ධන සැපීමේ කිවිසුමකට ඇතුළත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක. ස්තුතියි. අපි කාරණා ගණනාවක් ඔස්සේ මේ ඉන්ධන පිළිබඳව වර්තමානයේ තිබෙන මේ මෑත කාලීන වැටි උස අද මේ මොහොත වෙන විට අපි වඩාත් කතා කළ යුතු කාරණා ඔබ වෙනුවෙන් ප්‍රශ්න කළේ කනිද තෙල් නීතික සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සමග. ස්තුතියි. ආයුබෝවන් ඔබතුමාට. අපි සමුගන්නවා යලිත් හෙට ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. හෙට පොයේ දවසේ හෙට නෙවෙයි අපි අනිත් හම්බ වෙමු නිසා හෙට පොයේ දවසේ විශේෂ වැඩසටහන් සමග රැඳෙන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. සුබදායි සුව දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.